හොඳයි ආදරණීය දේවපතේ මම සූදානම් වෙන්නේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ හදාරන දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනයට අදාළව ඒ විෂය නිර්දේශයට අදාළව පළවෙනි පාඩමේ සිට YouTube මාලාවක් හරහා මේ උසස් පෙළ විෂය නිර්දේශය ලබා දෙන්න මම ප්‍රසන්න මදුජිත් වසර 20ක අත්දැකීම් සමග විශාල පිරිසක් විශ්වවිද්‍යාලයට යවන්න දායක වෙච්ච ගුරුවරයෙක් විදියට මගේ විශ්වවිද්‍යාලයේ ගමන් කළ දරුවෝ අතර ලංකාවේ ප්‍රමුඛයින් විශාල පිරිසක් සිටිනවා. ඉතින් ඒ පිළිබඳව ඔයගලන්ට තොරතුරු ඉදිරියේ දැනගන්න පුළුවන්. එහෙනම් අපි ආරම්භ කරමු මේ 12 වසරේ පළවෙනි පාඩම පිළිබඳ තොරතුරු දැනගන්න. right. එහෙනම් 12 වසර පළවෙනි පාඩමේ පළවෙනි නිබන්ධනයේ අදාළ කොටස තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. මේ තියෙන්නේ ඔයගලන්ට පළවෙනි පාඩමේ අදාළව ඒ මගේ පළවෙනි ටියුට් එකේ සාකච්ඡා කරන විෂය නිර්දේශය. පළවෙනි පාඩම ඔයගලන්ට නම් කරලා තියෙන්නේ ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය විමසයි කියලා. හොඳයි. එතකොට ඒකේ එක විදියට කියනවා ව්‍යාපාර සංකල්පය විග්‍රහ කරයි. ඒතර ඒ අර්ථේ ව්‍යාපාර හැඳින්වීම අවශ්‍යතාව උමනා නිෂ්පාදිත භාණ්ඩ සේවා වෙළඳපොළ ඊළඟ ව්‍යාපාරල ගති ලක්ෂණ විදියට විකුණුම් හෝමාරුව සිදුවීම භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම ගනුදෙනු අඛණ්ඩව සිදුවීම ලාභයෙන් අභිප්‍රේරණය වීම අවදානමක් තිබීම වමනා නිර්මාණය කිරීම ආර්ථික කටයුත්තක් වීම ඊළඟ ව්‍යාපාර කටයුතු යටතේ අවශ්‍යතාව උමනා සපුරාලීම සම්පත් වලට අගය එකතු කිරීම සහ ඊළඟට ව්‍යාපාර ආරමුණු කියන කාරණා ටික මේ නිබන්ධනය තුලදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු ව්‍යාපාරය යනු. ඔන්න නිර්වචනේ පාඩම් කරගමු මොකද්ද? මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම සඳහා ඇති ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාර ලෙස හැඳින්වේ. ඔන්න කියන්නේ මොකද්ද? මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම සඳහා ඇති ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාර ලෙස හැඳින්වේ. තුයි පුතේ දැන් ওই නිර්වචනයට අනුව මෙහෙමයි කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා උවමනා තෘප්තිමත් කරන්න මේ ලෝකේ තියෙන්නේ මොනවද? අන්නේ ඕනම කටයුත්තක්. ඒක ආර්ථික කටයුත්තක් නා. මොකද මේ ආර්ථික කටයුත්තක් කියන්නේ? ආර්ථික කටයුත්තක් කියන්නේ මේ හිඟ සම්පත් භාවිතා කරනවා නම් ආර්ථික සම්පත් කියලා කියන්නේ හිඟ සම්පත්. ඒ කියන්නේ අපිට ඕන තරම් නැති ඒවා. ඒ කියන්නේ තව විදිහට කිව්වොත් සල්ලි ගෙවලා ගන්නවා නම් ඒ ඕනම එකක් හිඟ සම්පතක්. මිලක් තියෙන දෙයක්. එහෙනම් එවැනි දේවල් භාවිතා කරන ඕනම කටයුත්තක් අපි කියනවා ව්‍යාපාර කියලා. එහෙමනම් ඒ අර්ථයෙන් ගත්තම මේ අපේ සමාජය තුළ තියෙන ගොඩක් දේවල් අද ආර්ථික කටයුතු වෙලා තියෙනවා. එහෙනම් ඒ සියල්ලම අද අපි සලකන්න වෙලා තියෙනවා ව්‍යාපාර කියලා. right. එතකොට මේ නිර්වචනයේ තියෙන විශේෂත්වය තමයි සමහර විට ඒ කරන ආර්ථික ක්‍රියාකාරකම් ලාභය පරමාර්ථ කොටගෙනත් කරනවා සුබ සාධනීය පරමාර්ථ කොටගෙනත් කරනවා. හරි? ඒකට ලාභය පරමාර්ථයෙන් කරන ඒවා කිසි ගැටලුවක් නැහැනේ අපිට. අපි දන්නවා ඒවා ව්‍යාපාර තමයි. හැබැයි සුබ සාධන පරමාර්ථයනොත් ව්‍යාපාර කරනවා. එහෙනම් ව්‍යාපාරයක් කියනකොට ලාභ පරමාර්ථයෙන්ම තියෙනව පමණක් නෙවෙයි සුබ සාධන පරමාර්ථයෙන් තියෙනවත් සැලකිල්ලට ගන්නවා. දැන් උදාහරණ විදියට ගන්නකො වැඩිහිටි නිවාසයක්. ඒතර වැඩිහිටි නිවාසය සුබ සාධන. එතකොට එතන තියෙන ආහාර පාන දෙන්න ඕනේ. ඉන්න හිටින්න ගොඩනැගිලි හදන්න ඕනේ. හරි. එතකොට එවැනි දේවල් සිදු වෙන නිසා වැඩිහිටි නිවාසයක වැඩිහිටි නිවාසයත් ආර්ථික කටයුත්තක් තමයි සිද්ධ වෙන්නේ. කන්නකෝ ක්‍රීඩා සමිතියක්, මරණාධාර සමිතියක්. ඒතර එවැනි ඒවලත් මම ඔය කිව්ව විදිහේ සල්ලි ගෙවලා ගනුදෙනු කරන දේවල් වෙනවා. දැන් ක්‍රීඩා සමිතිය ගත්තොත් බැට්, බෝල, විවිධ ක්‍රීඩා උපකරණ ගන්න ඕනේ.
එතකොට එතන ආර්ථික සම්පත් උමාරු වෙනවා. ඊළඟට මරණාධාර සමිතියක් ගත්තත් මේ මරණය වෙන කෙනාට ආධාර මුදල් ලබා දෙනවා. එතකොට එවැනි අවස්ථාවලත් ආර්ථික සම්පත් තමයි හුවමාරු වෙන්නේ. ඒ අනුව ඒ දේවලුත් ව්‍යාපාර ලාභ ලැබීමේ චේතනාවෙන් කරන ෆුඩ් සිටියක් වෙන්න පුළුවන්, සිල්ලර කඩයක් වෙන්න පුළුවන්, ඇඳුම් සාප්පුවක් වෙන්න පුළුවන්. ඒවත් ව්‍යාපාර. එහෙනම් හොඳට තේරුම් ගන්න ව්‍යාපාර කියනකොට මිනිස්සුන්ගේ අවශ්‍යතාව උමනා තෘප්තිමත් කරන්න ආර්ථික සම්පත් පරිහරණය කරන ඕනම එකක් ව්‍යාපාර වෙනවා. ඒක නිෂ්පාදනය වෙන්න පුළුවන්, වෙළඳාම වෙන්න පුළුවන්, නැත්නම් සේවා සපයනවා වෙන්න පුළුවන්. හරි ඒ ඕනම එකක් ව්‍යාපාර වෙනවා. ඒක ලාභ පරමාර්ථයෙන් උනත් සුභ සාධන පරමාර්ථයෙන් උනත්. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. හරිනේ? රයිට්. දැන් ඔන්න මම ඊළඟට දීලා තියෙන ඕගලන්ට ව්‍යාපාර ගැන වෙනත් අදහස් ටිකක්. මේවා පටු අදහස්. හොඳේ? දැන් බලන්න මුලින්ම තියෙනවා ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවිය හා අනුබද්ධිත සියලු කටයුතු ව්‍යාපාර වේ කියලා. දෙක කියනවා මහජන සුබ සාධනය සැලසීමේ අරමුණින් පවත්වාගෙන යන කටයුතු ව්‍යාපාර වේ කියලා. ඊළඟ එකේ කියනවා භාණ්ඩ හා සේවා සපයන ප්‍රජාවගේ සියලු කාර්ය ව්‍යාපාර වේ කියලා. රයිට්. ඊළඟට ඔන්න තියෙනවා මේ රතු පාටින් සඳහන් කරලා තියෙන කොටස. අර පැහැදිලි කරපු කොටස මේ අනුව ලාභ පරමාර්ථයෙන් පවතින ව්‍යාපාරද සුභ සාධන පරමාර්ථයෙන් පවතින ව්‍යාපාරද මෙම නිර්වචනයට අනුව ව්‍යාපාර වේ. එහෙනම් මෙන්න ව්‍යාපාරවල උදාහරණ ටිකක් තියෙනවා. විකිණීමට ආහාර පාන නිපදවන එකත් ව්‍යාපාර. වෙළඳාමේ නිරත වීමත් ව්‍යාපාර. ණය සැපීම හා තැන්පතු ලබා ගැනීම කියන්නේ බැංකුවක් ඒකත් ව්‍යාපාරයක්. ළමා නිවාසයක් පවත්වාගෙන යාම එතනත් අවශ්‍යතාව මොන තෘප්තිමත් වෙනවා ව්‍යාපාරයක්. මරණයකදී අවශ්‍ය වියදම් ලබා දීමට මරණාධාර සමිතියක් පිහිටුවීම. එතකොට එතනත් සිද්ධ වෙන්නේ ව්‍යාපාර කටයුත්තක්. පැහැදිලිනේ? හොඳයි. ඊළඟට අපි කතා කරමු සමාජයේ පැවැත්මට හා සංවර්ධනයට ව්‍යාපාරවල අවශ්‍යතාව. ඔව් ඇත්තටම සමාජයේ පැවැත්මට සමාජයේ සංවර්ධනය වෙන්න වර්තමානයේදී ව්‍යාපාර අපිට ඉතාම අවශ්‍යයි. අපි බලමු එනම් මේ මොනවද අවශ්‍යතා. දැන් එකක් තමයි වෙනස් වන හා සංකීර්ණ අවශ්‍යතා සපුරාලීමට. අපි දන්නවා මිනිස්සුන්ගේ අවශ්‍යතා වුණා කාලින් කාලට මොකද වෙන්නේ? වෙනස් වෙනවා. දැන් ගන්නකො හොඳ උදාහරණයක්. දැන් මේ කාල වකවානුව අපි ඉන්නේ නිවෙස් වලට වෙලා COVID-19 වෛරස් උවදුර හමුවේ මුළු ලෝකයේම ඉතා පහසු අසරණ තත්ත්වයකටපත් වෙලා දැන් මොකද උනේ? සමාජයේ අවශ්‍යතාව වෙනස් වුණා. අපි එදා දෛනිකව නිතර පැළඳපු නැති මාස්ක් එක අපේ දිනපතා ජීවිතේ කොටසක් කරලා නේද? එතකොට එදා අපි දිනපතා අත හේදුවේ නැහැ, හැම තිස්සෙම හේදුවේ නැහැ. අද දින හැම මොහොතෙම අත හොදන්න වෙලා. අපේ ජීවිතේදී අත පිරිසිදු කරගන්න සැනිටයිසර් කියලා එකක් අපි ඩේලි යූස් කරේ නැහැ හැම වෙලාවෙම. හැබැයි අද අපේ ලයිෆ් එකේ කොටසක් වෙලා. ඒතර ඒ අපේ කාලයේදී අපේ අවශ්‍යතාව වෙනස් වුණා. අන්න පරිසරයත් එක්ක වෙනස් වුණා. අන්න ඒ නිසා මාස්ක් හදන ව්‍යාපාර, සැනිටයිසර් නිෂ්පාදන ව්‍යාපාර ඔන්න ඇති වුණා. එන බලන්න අර කාලෙන් කාලට වෙනස් වෙන අවශ්‍යතා හා උවමනා සපුරාන ව්‍යාපාර අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වෙනකොට ඒකට ඕන එන්නත බිහි කරන්න ව්‍යාපාර බිහි වෙමින් පවතිනවා. මේ දැනටමත් එක එන්නතක් දැන් ඇමරිකාවේ එකක් වෙළඳ පොලේ තියෙනවා. තව රටවල් ඒ විදිහට මේ එන්නත් නිර්මාණය කරමින් පවතිනවා. ඉතින් ඒ වගේ ඒ අවශ්‍යතාව වෙනස් වෙනකොට ඒ දේවල් සපයන්න ව්‍යාපාර නිර්මාණය වෙනවා. හරි. දෙවෙනි එක බල නව නිෂ්පාදන බිහි කරන්න. ඉතින් හරි ඒ අවශ්‍යතාව මොන වෙනස් වෙනකොට ඒවට අලුත් දේ බිහි කරන්න ඕනේ. ඒ වගේම රැකියා උත්පාදනය කිරීම. ඒතර මිනිස්සුන්ට ජොබ්ස් ලබා දෙන්නත් ව්‍යාපාර අපිට අවශ්‍යයි. ව්‍යාපාර බිහි වුණොත් තමයි අපිට රැකියා ලබා දෙන්න පුළුවන්.
ඊළඟට ජාතික ආර්ථික සංවර්ධනය කිරීමට. රටේ දළදේශ නිෂ්පාදනය වැඩි කරන්න නම් රටේ ව්‍යාපාර අවශ්‍යයි. සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න. හොඳ ආහාර, හොඳ ඇඳුම්, හොඳ ඉදුම් හිටුම් පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, ප්‍රවාහන පහසුකම් මේවා දෙන ව්‍යාපාර. ඒවා තුලින් තමයි මිනිසුන්ගේ ජීවන මට්ටම උසස් කරන්නේ. එහෙනම් මෙන්න මේ කාරණා වෙනුවෙන් තමයි අපිට ව්‍යාපාර අවශ්‍ය වෙන්නේ. right. ඊළඟට අපි යන් ව්‍යාපාර සජීවී හා සමාජීය විෂය ක්ෂේත්‍රයකි. ඔව්. ව්‍යාපාර ඇත්තටම සජීවී. ඒ වගේම සමාජීයයි. අපි බලමු ඇයි සජීවී කියන්නේ ඇයි සමාජීයයි කියලා කියන්නේ. සජීවී කියන්නේ ව්‍යාපාර මිනිසුන්ගේ අවශ්‍යතාව මොනවා තෘප්තිමත් කරන්න විවිධ කාර්යයන් වල නියැලෙනවා. නිෂ්පාදනය දෙනවා, වෙළඳාමේ දෙනවා, බෙදා හැරීමේ දෙනවා නේද? ඒ වගේ විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. අන්න එහෙනම් අපි ඒව සජීවී කියලා කියනවා. එතකොට ඒ සමාජීයයි කියන්නේ. ඇත්තටම මිනිස්සෙගේ ජීවිතේ රැඳෙන්න නම් ඔහුට හොඳ ආදායමක් ඕනේ. ඒතර ඔහුට ආදායමක් ගන්න නම් ඔහුට ජොබ් එකක් ඕනේ. එහෙනම් දරුවනේ ජොබ් එක දෙන්නේ කවුද? මිනිහෙක්ට, මිනිස්සෙක්ට, ව්‍යාපාරයක්. රැකියාවක් දෙන ව්‍යාපාරිකින්. එහෙනම් ඒ ව්‍යාපාරයේ රැකියාව කරලා ගන්න පඩියෙන් තමයි මේ මිනිස්සයා කාලා බීලා ඉඳලා සමාජයේ යහපත් විදියට ඉන්නේ. නේද? එහෙනම් අන්න ව්‍යාපාර නිසා තමයි මිනිස්සු යහපත් ජීවත් වෙන්නේ. රැකියාවක් අරන්. එහෙනම් සමාජ සේවාවක් තව පැත්තකින් ව්‍යාපාර කරනවා. ඒ නිසා තමයි සමාජීයයි කියලා කිව්වේ. රයිට්? ඒ වගේම මිනිස්සුන්ගේ අවශ්‍යතාව මොන තෘප්තිමත් කරන්න ඕන කරන භාණ්ඩ හදලා දෙනවා. සමාජ සේවයක් එක. ඒක නොදුන්නොත් මොකද වෙන්නේ? අපි නැවතත් අර ගල්ලුගේ ගිහින් කැලෑවි ගල් ආයුධය දාගෙන ජීවත් වෙන්න වෙනවා. එහෙනම් අපිට පැහැදිලි ව්‍යාපාර එක පැත්තකින් සජීවී, තව පැත්තකින් සමාජ සේවයක් ඉෂ්ට කරන බව. ඉතින් ඔය කාරණාව තමයි මම මෙතන ඔයගොල්ලන්ට මේ පොඩි ඡේද කොටසෙන් පැහැදිලි කරලා තියෙන්නේ. බලන්න. ව්‍යාපාර නිරන්තරයෙන් මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට නව නිෂ්පාදිත බිහි කරයි. එබැවින් හැමදිනම ව්‍යාපාර අලුත් ක්‍රම උපායන් භාවිතා කරනු ලැබේ. එහෙන් ව්‍යාපාර මිනිසාගේ දෛනික කටයුතු වල කොටසක් බවට පත් වී ඇත. එබැවින් මිනිසා නිතරම ව්‍යාපාර හා සමග අන්තර් සම්බන්ධතා පවත්වා ගනී. ඒ අනුව ව්‍යාපාර සජීවී ක්ෂේත්‍රයක් ලෙස හැඳින්විය හැකියි. මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන බැවින්ද රැකියා අවස්ථා බිහි කිරීම තුළින් මිනිසාට භාණ්ඩා සේවා මිලට ගැනීමට අවශ්‍ය ආර්ථික ශක්තිය ලබා දෙන බැවින්ද ව්‍යාපාර සමාජීය විශේෂ ක්ෂේත්‍රයක් ලෙස හැඳින්වේ. පැහැදිලි. ඒතර දැන් මේ තියෙන්නේ ව්‍යාපාරත් පුද්ගලයොත් අතර තියෙන සම්බන්ධය. දැන් ඔන්න බලන්න මේ කොටස. දැන් මේ ඉන්නේ පුද්ගලයනේ. මේ තියෙන්නේ ප්‍රොඩක්ට් මාක නිෂ්පාදිත වෙළඳපොළ. හරි. එතකොට මේ පුද්ගලයන්ගේ අවශ්‍යතාව උමනා සපුරන්න මෙන්න මේ ආයතන මේ තියෙන භාණ්ඩ හා සේවා හදලා දෙනවා. හරිද? එතකොට භාණ්ඩ හා සේවා හදලා දෙනකොට ඒ වෙනුවෙන් අපි මොකද කරන්නේ? වියදම් කරනවා. එක්ස්පෙන්සස් වියදම් කරනවා. එතකොට මේ පැත්තෙන් බලන්න ඒ අපේ වියදම මේ ව්‍යාපාරයේ ආදායම. ඒතර මෙයාලා කරේ භාණ්ඩ හා සේවා සපයන එක. ඒතර බලන්න ව්‍යාපාර භාණ්ඩ හා සේවා සැපෙව්වා අපි ඒව ගත්තා. ඒ ගන්නකොට පුද්ගලයෝ වියදම් කළා ව්‍යාපාරයට මෙහින් ආදායම ආවා. පැහැදිලිනේ. ඊළඟට බලන්න දැන් මේ පුද්ගලයන්ට වියදම් කරන්න ආදායමක් ඕනනේ. ඔන්න මෙහින් ආදායම් ලැබෙනවා. මේගොල්ලෝ වියදම් කරනවා. ඒ කොහොමද වුනේ? බලන්න දැන් භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන්න එපා මේගොල්ලෝ ව්‍යාපාරිකයා. නිෂ්පාදනය කරන්න මේ මෙන්න මේ ටික ගන්න ඕන. land, capital, labor, enterprises. ඒ කියන්නේ ශ්‍රමය ඕන, නේ? සම්පත් ඕන. ඉඩම් කඩම් ඕන. මුදල් ඕන. ඒතකොට ඒව ලබා දෙන්නේ කවුද? මෙන්න මේ මිනිස්සු විසින්. මිනිස්සු තමයි ලබා දෙන්නේ. ඒතර මිනිස්සු ඒ දේ ලබා දෙනකොට මොකද කරන්න ඕනේ? ව්‍යාපාරිකයෝ විසින් ඒකට ගෙවීම් කරනවා. ඒ කියන්නේ පඩි දෙනවා, බදු කුලී දෙනවා.
එතකොට ඒකයි කිව්වේ. එතකොට මෙහෙන් ව්‍යාපාරිකයා වියදම් කරනකොට ඒක පුද්ගලයාගේ ආදායමක්. හරිනේ. එහෙනම් බලන්න සම්බන්ධය. පාරිභෝගිකයෝ වියදම් කරනවා, ව්‍යාපාරයේ ආදායම් ලබනවා. ඒන් ව්‍යාපාරයේ වියදම් කරනවා, පුද්ගලයෝ ආදායම් ලබනවා. නේ? මේ තියෙන වියදම, මේ තියෙන ආදායම, මේ තියෙන වියදම, මේ තියෙන ආදායම. තර බලන්න. පුද්ගලයන්ගේ වියදම, ව්‍යාපාරයේ ආදායම. ව්‍යාපාරයේ වියදම, පුද්ගලයන්ගේ ආදායම. එකිනෙකාට ප්‍රතිවිරුද්ධව තියෙන්නේ. එහෙනම් මේකෙන් ව්‍යාපාරය නැති වුණොත් පුද්ගලයාට ආදායමුත් නැහැ, විකරන්න වියදම් කරන්න දෙයක්වත් නැහැ. එහෙනම් සමාජයේ පැවැත්මක් නැහැ. එහෙනම් පැහැදිලි මේ රූප සටහනෙන් ඒ සම්බන්ධය. නම් ව්‍යාපාර මත පුද්ගලයොත්, පුද්ගලය මත ව්‍යාපාරත් එකිනෙකා මොකද වෙලා තියෙන්නේ? රැඳී පවතිනවා. ඒ අනුව අපිට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ පුද්ගලයොත් මේ මිහිතලේ රැඳෙන්න නම් වර්තමානයේ ව්‍යාපාරත් අවශ්‍යයි. ව්‍යාපාර මත තමයි ඒක තියෙන්නේ. ඒ වගේම ව්‍යාපාර මේ ලෝකේ පවතින්න නම් කවුද ඉන්න ඕනේ? පුද්ගලයෝ. මිනිස්සු ඉන්න ඕනේ. ඇයි? මිනිස්සුන්ගේ අවශ්‍යතාව මොනවානේ තෘප්තිමත් කරන්නේ? එතකොට මිනිස්සු නැති වුණොත් අවශ්‍යතාව මොනවත් නැහැ. එහෙනම් ඉතින් ව්‍යාපාරත් මේ ලෝකේ නැහැ. එහෙනම් ව්‍යාපාර පැවැත්මේ ප්‍රධානම මූලික පාර්ශවය කවුද? ගනුදෙනුකරු. නැත්තම් පුද්ගලයෝ. මතක තියාගන්න. right. එහෙනම් මෙතන ප්‍රශ්න වගේක් තියෙනවා. ඕගොල්ලෝ ඒ ටික අර ටික හොඳට පාඩම් කරලා කරන්න ඕනේ. කරලා මට ඒකේ ෆොටෝස් ටික එවන්න. හරි. අපි යන්නේ නම් ඊළඟ සංකල්ප ටිකට. ව්‍යාපාර පැවැත්මට බලපාන මූලික සංකල්ප. හර සංකල්ප කියලා අපි කියනවා. ඒ කියන්නේ දුවේ පුතේ ව්‍යාපාර කියන එකක් මේ සමාජයේ පවතින්න නම් අනිවාර්යෙන්ම මේ සංකල්ප ටික ක්‍රියාත්මක වෙන්න ඕන. මේ සංකල්ප ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එතන කිසිම විදිහකින් ව්‍යාපාර කියලා එකක් නැහැ. මොනවද එනම් මේ සංකල්ප? ඔන්න ඒවට කියනවා ව්‍යාපාර අධ්‍යයනයේ හර සංකල්ප. හොඳට පාඩම් කරගන්න ඕනේ. රයිට්. මොනවද? අවශ්‍යතා, උවමනා, නිෂ්පාදිතය, ඉල්ලුම, වෙළඳපොළ, ගනුදෙනු හා හුවමාරුව, තෘප්තිය, ගුණත්වය, පිරිවැය, ලාභය. ඔන්න ඔය ලාභය කියන එක යටින් තව එකක් එකතු කරගන්න. මෙන්න මෙතෙන්ට. තව එකක් එකතු කරගන්න. මොකද්ද? වටිනාකම. වටිනාකම. ලාභයට යටින් තව එකක් එකතු කරන්න වටිනාකම. අපි ඉංග්‍රීසියෙන් කියනවා value. value කියලා. right? value. 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 right? හොඳයි එහෙනම් මේ සංකල්ප ටික අපි දැන් එකින් එක සාකච්ඡා කරන්නයි යන්නේ. right. එහෙනම් මුලින්ම අපි ගන්නවා මොකද්ද? අවශ්‍යතා. right? මොකද්ද මේ අවශ්‍යතාවයක් කියලා කියන්නේ? right. එහෙනම් අපි ඉස්සල්ලා මෙතන ඔක ලියාගෙන ඉමුකෝ ඒකේ නිර්වචනේ. ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු. right. ලියන්න. මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු කායික හා මානසික තත්ත්වයන් මිනිස් අවශ්‍යතාවේ. අන්න පළවෙනි එක ලියන්න. මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු මිනිසා විසින්ම අනිවාර්යෙන්ම සපුරා ගත යුතු කායික හා මානසික තත්ත්වයන් මිනිස් අවශ්‍යතාවේ. මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු කායික හා මානසික තත්ත්වයන් මිනිස් අවශ්‍යතාවේ. right. ඔව්. ඔන්න බලන්න කියනවා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු කායික කියන්නේ ශරීරය, අපේ ඇඟට ඕන දේවල්. සහ මානසික මනසට ඕන දේවල්. තර කායික සහ මානසික වශයෙන් අපිට අනිවාර්යයෙන්ම ඕන වෙන දේවල් තමයි අපි කියන්නේ අවශ්‍යතා. හරි? ඔන්න අපි උදාහරණ වශයෙන් මෙති මොනවාද? ආහාර ටික, ඇඳුම්, නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම්,
මේවා තමයි අවශ්‍යතා කියලා කියන්නේ. අපිට මේකට තව නිර්වචන දෙන්න පුළුවන්. මේ තියෙන්නේ තව අදහස්. මොනවද? කිසියම් මූලික තෘප්තියක් ඉටු කර ගැනීම සඳහා මිනිසා තුළ ඇතිවන පෙළීමේ ස්වභාවය. ඔයා මතක් කරගන්න ඉස්කෝලේ ගිය දවසකදී එතකොට ඉස්කෝලේ ඇරලා ගෙදර එනකොට සමහර දවස් ඇති ගොඩාක් බඩගින්න එනවා. ඒතර බාන්නේ බඩගින්නේ ආපු දවසට ආයෙ ඇඟපතවත් මූණකටවත් හොදන්නේ නැහැ. කෙලිම බෑග් එක පැත්තකින් තිබ්බා. අත හොද ගන්නවා විතරක් කරයි ඕන ටක් ගාලා කනවා. ඇයි? බඩගින්න. ඔබ මතක් කරන්න පුතේ අර ඉස්කෝලේ ඉන්ටර්වල් එකට බෙල් එක ගහනකොට බෙල් එක ගහලා තප්පර කීපයයි යන්නේ. අර බෙල් එක ගහන්න කලින් කැන්ටිම බොහොම නිදහස්ව තිබුණු තැන ඉන්ටර්වල් එක පටන් ගත්ත ගමන් බොහොම කලබල තැනක් බවට පත් වෙනවා. මේ ළමයි දුවගෙන එන්නේ කැන්ටිමට. ඇයි බඩගින්න පෙළවින් හිටියේ. නිකන් හරි ඔබේ ටීචර් මේ බෙල් එක ගහලත් විනාඩි කීපයක් උගන්වුවොත් ඒ පාඩම ඉවර කරන්න ඔබ මොකද කරන්නේ? අන්න දොස් කිය තියන්න ගන්නවා අර ටීචර්ට. මේ බෙල් එක ගහලත් අපිට යන්න දෙන්නේ නැහැ බඩගිනි අපිට. ඇයි බඩගින්න අන්න පෙළීමේ ස්වභාවය කියන්නේ ඒක. පෙළෙනවා බඩගිනි මට තිබහයි. අන්න පෙළීමේ ස්වභාවය. රයිට්? ඉතින් අන්න ඒ தත්වයන් තමයි අපි කියන්නේ අවශ්‍යතා කියලා. රයිට්? ඊළඟට දැන් අපි ඇඳුමක් ගන්නකම් ස්පාසුවක් නැහැ. පෙළෙනවා. අන්න ඒ தත්ත්වය අවශ්‍යතා. කියක් හදා ගන්නකම් ස්පාසුවක් නැහැ. ඒ தත්ත්වය මානසික தත්ත්වය ඒක අවශ්‍යතා කියලා අපි හඳුනා ගන්නවා. රයිට්. තව අදහසක් තියෙනවා. මිනිස් සිතේ ඇති වූ ආශාවක් මේ වන විටත් ඉටු කරගෙන නොමැතිනම් එය ඉටු කර ගැනීමට ඇති කැමැත්ත අවශ්‍යතාවය ලෙස හැඳින්වේ. රයිට්? අපි කියමු දැන් ඇඳුමක් අරගන්න ආසාවක් තියෙනවා තාම කරගත්තේ නැති ඒක ගන්නක කැමැත්තක් තියෙන ඒක අවශ්‍යතාවය. ගියක් හදන්න අවශ්‍යතාවක් තියෙනවා ඒක ඉෂ්ට කරගන්න කැමැත්ති ඒක අවශ්‍යතාවය. රයිට්? අපි අවශ්‍යතා යන්න දෙන සරල කෙටිම නිර්වචන තමයි මේ. එහෙම ලිව්වත් ඇති. හොඳේ මොකද්ද? දෙන්නේ මිනිසාට ජීවත් වීමට අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේ. මිනිසාට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම මොනවද ඕනේ? ඒ සියල්ල අපි කියනවා මොනවද? අවශ්‍යතා කියලා. පැහැදිලි? හොඳයි. මේ අවශ්‍යතාවල මූලික ලක්ෂණ ටිකක් තියෙනවා. හොඳට පාඩම් කරගන්න ඕන. රයිට්. මොනවද අවශ්‍යතාවල මූලික ලක්ෂණ? අපි එන ලියාගමු පළවෙනි කරුණ. අවශ්‍යතාවල මූලික ලක්ෂණ පළවෙනි කරුණ. මෙන්න මේ ස්ථානයේ ලියාගන්න. රයිට්. ප්‍රාථමිකයි. ඔන්න. රයිට්. ප්‍රාථමිකයි කියන අවශ්‍යතා ප්‍රාථමිකයි. ඒ කිව්වේ මොකද්ද? දුවේ පුතේ අවශ්‍යතා තමයි අපේ ජීවිතේ මුලින් ඇති වෙන්නේ. උප්පත්තියත් සමගම අපිට ඇති වෙන්නේ අවශ්‍යතා. මේ මුලින් ඇති වෙන්නේ අවශ්‍යතා නිසා අපි කියනවා ප්‍රාථමිකයි කියලා. දැන් හිතන්නකෝ දැන් පොඩි ළමයෙක් ඉපදුණු ගමන් ඇඳුම් ඇඳන් දෙන්නේ නැහෙනේ නේද? ආවට පස්සේනේ අඳන්නේ. එහෙනම් ඉන්නේ බලන්න එයා උප්පත්තියත් එක්කම එන්නේ ඇඳුමක් නැතුව. ඒ කියන්නේ යාට ඇඳුම් අවශ්‍යතාවයේ එක්කමයි එන්නේ. එන්නෙම අඬාගෙන බඩගින්නේ. එනේ එන්නෙම ආහාර ගන්න අවශ්‍යතාවයේ. එහෙනම් අන්න උප්පත්තියත් එක්කම මේ බඩගින්න එනවා. ඇඳුම් අවශ්‍යතාවය එනවා. නිවාස අවශ්‍යතාවය එනවා. සෞඛ්‍ය අවශ්‍යතා නිත් හැම දෙකම එනවා. එහෙනම් ඒ නිසා තමයි කිව්වේ ප්‍රාථමිකයි. මුලින් ඇති වෙන නිසා. දෙක. දෙවෙනියට ලියා ගන්න. ජීවත් වීම සඳහා අනිවාර්ය වේ. ජීවත් වීම සඳහා අනිවාර්ය වේ. ඔන්න ඉතින් අවශ්‍යතා අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න ඕනෙමයි. ආහාර නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඇඳුම් නැතුව ජීවත් වෙන්න බෑ. එහෙනම් අනිවාර්යයි. හරි? දෙක. ඒ තුන උතන ලියා ගන්න. තුන. පොදුවේ පොදුය නැත්නම් පොදුවේ. මොකද්ද මේ කියන්නේ? පුතේ ආහාර මේ ලෝකේ නැති අවශ්‍ය නැති මිනිස්සු ඉන්නවද? ඇඳුම් අවශ්‍ය නැති මිනිස්සු ඉන්නවද? නිවසක් නේද? අධ්‍යාපනයක්, ප්‍රවාහනය. එහෙනම් මේ ලෝකවාසී හැම මිනිස්සයාටම ඔය කියන ආහාර, ඇඳුම්, නිවාස, ප්‍රවාහන, sannivedana මේ හැමදේම අවශ්‍යයි. එහෙනම් අපි කාටත් පොදුයි කිව්වේ ඒකයි. හැම මිනිස්සයාටම ಜಾති ආගම් වර්ණ ભેද රටවල් වලින් කියලා වෙනසක් නැහැ. හැමෝටම ආහාර ඕන, හැමෝටම ඇඳුම් ඕන, හැමෝටම නිවාස ඕන. එහෙනම් කාටත් මේක පොදුයි. ඊළඟට
අපි ලියමු 4 වෙනි කරුණ මෙතන. 4. සීමිත හා පටු වේ. 4 වෙනි කරුණ සීමිත හා පටු වේ. එතන සීමිත හා පටුයි කියන්නේ දැන් අපිට තියෙන ඊටාම සීමිත අවශ්‍යතා ටිකක්. මම කියනවා. ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහනය, සතුට හා විනෝදය, ආදරය, ආරක්ෂා. ඔච්චරයි. ඔය ටික තමයි මේ ලෝකවාසී හැම මනුස්සයටම තියෙන අවශ්‍යතා ටික. හරි ඒ නිසා සීමිතයි හා පටුයි කිව්වේ එකයි. ඔය ටික විතරයි තියෙන්නේ. right. අපි ඉස්සරහට නෝට් එකේ තියෙන ඔය ටික බලමු. පස්වෙනි ලියා ගන්න 5. නිර්මාණය කළ නොහැක. නිර්මාණය කළ නොහැක. මොකද්ද මේ නිර්මාණය කළ නොහැක කියන්නේ? ඉතින් අවශ්‍යතා කියන එක කාටවත් නිර්මාණය කරන්න බෑ. ඒක ඒ මිනිස්යාගේ සිතේ ඇති වෙන දෙයක්. දැන් හිතන්නකෝ ඔයාට බඩගින්නක් නැත්තම් ඒ බඩගින්න කාටවත් නිර්මාණය කරන්න බෑ. ඔයාගේම හිතේ එන්න ඕනේ ඕන් දැන් මට බඩගින්න. ඉගෙන ගන්න නම් ඔයාටම එන්න ඕනේ ඔන්න මට ඉගෙන ගන්න ඕනේ කියන එක. කාටවත් බලෙන් උගන්වන්න බෑ. නේද? එතකොට ඇඳුමක් ගන්න ඕනි කියන එක ඔයාටම හිතට එන්න ඕනේ මට දැන් ඇඳුමක් ගන්න ඕනේ. ඒතර ඔයාගේ හිතේ ආවොත් තමයි ඔයා ඇඳුමක් ගන්න. කාටවත් ඒක නිර්මාණය කරන්න බෑ. අන්නේ නිසා තමයි අපි කිව්වේ අවශ්‍යතා නිර්මාණය කළ නොහැක එක උප්පත්තියත් එක්කම තමයි අපිට ඇති වෙන්නේ. right. ඒක අපි කලිනුත් කතා කරා. එහෙනම් මෙන්න අවශ්‍යතාවල ලක්ෂණ පාඩම් කරගමු. මොන මාත් එක්ක කියමු එකපාරක් කරුණු ටික. ප්‍රාථමිකයි ජීවත් වීම සඳහා අනිවාර්ය වේ. 3 පොදු වේ. 4 සීමිත හා පටු වේ. 5 නිර්මාණය කළ නොහැක. හරි. ඊළඟට අපි යන් පුද්ගලයාගේ මූලික අවශ්‍යතා කියලා කිව්වොත් එවන ඔයගොල්ලෝ පුංචි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා මොනවද මූලික අවශ්‍යතා? ඔන්න ලියා ගන්න. ආහාර පළවෙනි එක ආහාර. 2 ඇඳුම්. 3 නිවාස. එතකොට ආහාර, ඇඳුම්, නිවාස. 4 ජලය. ජලය ඉතින් නැතුව කොහොමත්ම බෑ. ජලය. ආහාර, ඇඳුම්, නිවාස, ජලය. ඔන්න මූලික අවශ්‍යතා කියන ඔය ටිකට. right. ඊළඟට කියනවා ඒබ්‍රහම් මැස්ලෝ නම් මනෝවිද්‍යාඥයාට අනුව අවශ්‍යතා ධූරාවලියකි. ඔව්. දරුවනේ මේ මැස්ලෝ කියනවා මිනිසාගේ ජීවිතය තුළ අවශ්‍යතා නිර්මාණය වෙන්නේ ඔහුගේ ජීවිතය ගමන් කරන අතරේදී ක්‍රමක්‍රමයෙන් කියලා. ඔහුගේ ආදායමත් සමග ඔහු ජීවිතයේ ඉදිරියට යනකොට ඒ අවශ්‍යතාත් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා කියන එක තමයි ඔහුගේ මතය. ඔහු කියනවා මේ ලෝකෙට මිනිසෙක් ඉපදුණු ගමන් මුලින්ම ඔහුගේ ජීවිතයට තියෙන්නේ කායික අවශ්‍යතාවලු. කායික නැත්නම් භෞතික අවශ්‍යතා. ඒ කියන්නේ ඇඟට ඕන ඒවා. හරිනේ දැන් ඉපදුණු ගමන් මොනවද ඕනේ? ඇඳුමක්. කුසට ආහාර. හිසට සෙවණ. ඉපදුණු ගමන් එයාට අවශ්‍ය කරන දේවල්. එනබන් කායික අවශ්‍යතා. කියන්නේ අන්න ඒවා. ඉපදුණු ගමන් ඕනේ ඒවා. හරි. ඔන්න එනම් පළවෙනි එක නම් කරගන්න කායික අවශ්‍යතා. මෙන්න මෙතන. කායික අවශ්‍යතා. කියන ආහාර, ඇඳුම්, පැළඳුම්, නිවාස. ඊළඟට මැස්ලෝ කියන දැන් කායික අවශ්‍යතා කෙනෙක් සපුරගත්තට දැන් අපි ගමුකෝ දුප්පත් කෙනෙක් දැන් හොඳට ගියක් හදාගෙන ඉන්නවා. ඊළඟට ඔහු හොඳට අඳිනවා. දැන් 3 වේල හොඳට කනවා කියලා. ඔන්න ඊට පස්සේ යාට තව ටිකක් ධනෙ වැඩි වුණොත් මොකද වෙන්නේ දුප්පත් කෙනාට? ඔන්න ඊළඟ එකට යනවා. ගෙදර බඩු මුට්ටු වැඩි වෙනවා. අවදානම් ඇති වෙනවා. එතකොට අන්න යනවා දෙවෙනි එක නම් කරගන්න ආරක්ෂක අවශ්‍යතා. ඔන්න 2 ආරක්ෂක අවශ්‍යතා. ගෙදරට ආරක්ෂාව සපයා ගැනීමේ අවශ්‍යතාවය අපිට ඇති වෙනවා. ඉතින් යටතේ රැකවරණය සුරක්ෂිත බව දැන් ආරක්ෂාව කියනකොට හැම පැත්තෙම අයිතිය. අපි දැන් රක්ෂණය දාන්නේ අපිට වෙන අවදානම් වලින් ආරක්ෂා වෙන්න. ඊළඟට බල්ලෝ දානවා, CCTV දානවා, සිකියුරිටි ගාර්ඩ්ලා දානවා. ඒක ධනෙ වැඩි අය. ඊට ආරක්ෂාව. ඊට අමතරව බොඩි ගාර්ඩ්ලා තියා ගන්නවා. ඒ දැඩි ආරක්ෂාවක් අවශ්‍යතාව තියෙනවා. ඒ වගේ එක ජීවිතය ඉස්සරහට යනකොට දෙවනුවට ආරක්ෂක අවශ්‍යතාව එනවලු. ඔන්න 3 වෙනුවට ලියා ගන්න 3 මෙන්න මෙතන
සමාජීය අවශ්‍යතා. 3 සමාජීය අවශ්‍යතා. ඔන්න තුන්වෙනුව අපිට ඇති වෙනවා සමාජීය අවශ්‍යතා. අන්න සමාජයේ ආදරය, හරි, ඊළඟට අයිතිවාසිකම් තමන්ගේ දිනා ගන්න, කණ්ඩායමක් එකතු වෙලා වැඩ කරන්න. අන්න එතකොට මේ සමාජීය අවශ්‍යතා තමයි අපි යම් යම් උත්සව සමරනවා. පිරිස ඥාතියෝ එකතු වෙලා බර්ත්ඩේ පාටිස් දානවා. දානමය පින්කම් වලට සහභාගී වෙනවා. හරි, දන්සල් දෙනවා. අන්න සමාජමය අවශ්‍යතා. අපි මේ වෙනුවෙන් කණ්ඩායම එකතු වෙන්නේ නිසා. හරි, අන්න ඒට උපකාර කරනවා. ඒ වගේ අවස්ථාවලට යන්නේ. ඊට පස්සේ මැස්ලෝ කියනවා දැන් ওই ටික ඔහොම එනවනේ. කායික සපුර ගත්තා. ඊළඟට ආරක්ෂක අවශ්‍යතා සපුර ගන්නවා. දැන් සමාජීය අවශ්‍යතා. හතරවෙනුව කියනවා මෙන්න මෙතන ලියා ගන්න හතර. මමත්ව අවශ්‍යතා. මමත්වය. ඒ කියන්නේ සමාජයේ පිළිගැනීම. සමාජයේ තමන්ට යම් ගරුත්වයක් ලබා ගන්න එක. අන්න ඒක බලාපොරොත්තු වෙනවා. හතර වෙනුව. right. ඊළඟට එනවා පස්වෙනුව ලියා ගන්න මෙන්න මේ පස්වෙනි අවස්ථාවට ආත්ම පරිපූර්ණ අවශ්‍යතා. පස්වෙනි ලියන ආත්ම පරිපූර්ණ අවශ්‍යතා. ඒ කියන්නේ දැන් කායික ආරක්ෂක සමාජීය මමත්වයේ කියන මේ ටික සපුරගෙන එනකොට ජීවිතය ඉතින් අවසාන වෙනවා. දැන් වයසට ගිහින් ඔය වෙනකොට අපි කියනවා සමාජයේ කැපී පෙනෙන චරිතයක් වෙන්න. ඊළඟට තමන්ගේ ජීවිතය ආපස්සට ගිහිලා බලනවා තමන් හිතපු දේවල් තමන්ට වුණාද නැද්ද? අන්න එතෙන්ට ඒම තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ආත්ම පරිපූර්ණ අවශ්‍යතා. ඉතින් මැස්ලෝ කියන්නේ මේ අවශ්‍යතා නිර්මාණය වෙන්නේ ඔන්න ඔය පළවෙනි එකේ ඉඳන් දෙකට. දෙක එනකොට තුනට. තුන හම්බුනාම හතරට. හතරෙනි එක එනකොට පහට. මෙහෙම පියවරෙන් පියවර කියලා. රයිට්? ඒ කියන්නේ කෙනෙක් මේ ලෝකෙට ඉපදුණු ගමන් ආත්ම පරිපූර්ණ අවශ්‍යතා ඉෂ්ට කරගන්න යන්නේ නැහැ. මමත්වයේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මුලින් වෙන්නේ කායික. ඊට පස්සේ ආරක්ෂක. ඊට පස්සේ සමාජීය. ඊට පස්සේ මමත්වය. ඊට පස්සේ ආත්ම පරිපූර්ණ. අන්න එහෙමයි මැස්ලෝ කියන්නේ. ඒකයි දුරාවලියක් කියලා කිව්වේ. රයිට්? මෙතනොත් ඒක ඔයගලන් හොඳට පැහැදිලි වෙනවා. ස්ටෙප් බයි ස්ටෙප් රූපත් සමගම. රයිට්. ඊළඟට අපි යන් උවමනා. ඔන්න එනම් අවශ්‍යතා කියන සංකල්පේ පැහැදිලි කරලා අපි ඉවරයි. අපි දැන් කතා කරන්න යන්නේ උවමනා කියන මාතෘකාව. මොකක්ද අපි උවමනාවක් කියලා කියන්නේ? අපි ඉස්සෙල්ලා ලියාගෙනමු මෙන්න මෙතන ලියා ගන්න. මොකද්ද? අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍යතා ඉටු කර ගැනීමට කැමැත්තක් දක්වන විවිධ ආකාර අවශ්‍යතා ඉටු කර ගැනීමට කැමැත්තක් දක්වන විවිධ ආකාර උවමනා වේ. මොනවාද? අයි කියමු මාත් එක දැන් ලියන් ඉවරයිනේ. අවශ්‍යතා සපුරා ගැනීමට කැමැත්තක් දක්වන විවිධ ආකාර උවමනා වේ. අන්න බලන්නකෝ. අපි අවශ්‍යතා සපුරා ගන්න තියෙන දේවල් මොනවද? ක්‍රම මොනවද? අන්නේ සියලුම ක්‍රම ආකාර ටිකට අපි කියනවා මොනවද? උවමනා කියලා. අන්න බලන්න අවශ්‍යතා සපුරාලන්න තියෙන සියලුම දේවල් ක්‍රම ටික උවමනා. එහෙනම් ගන්න අපි දැන් ආහාර. මොන ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න තියෙන ක්‍රම මොනවද? බත්, පාන්, ඉන්දියාප්ප, පිට්ටු, රොටි, මොනවාද? ෆ්‍රයිඩ් රයිස්, කොත්තු රොටි. ඔය තියෙන විවිධාකාර ආහාර පාන එනං ඔක්කොම මොනවද? උවමනා. ඇඳුම් ගන්න කලිසම්, ෂර්ට්, බ්ලවුස්, සාරි, සාය, හැට්, මුදු, මාල, කරාබු, කලිස, ඩෙනිම්. ඕවා. අන්න මේවා ඔක්කොම මොනවද? උවමනා. නිවාස අවශ්‍යතාවය ගන්න පොල් අතුගේ, ඊළඟට තට්ටු දෙකේගේ, තනි තට්ටුවගේ, උළු සෙවිලි කළගේ, කූඩාරම, නේ, ගල් ගුහාව. මේ ඔක්කොම මොනවද? නිවාස අවශ්‍යතා වලට උවමනා. එනම් බලන්න අවශ්‍යතා තෘප්තිමත් කරන්න ඉෂ්ට කරගන්න අපි කැමැත්තක් දක්වන දේවල් ක්‍රම ටිකට කියනවා උවමනා කියලා. බලන්න තව විදිහකට නිර්වචනයකුත් මම දීලා තියෙනවා මෙන්න මෙතන. මේවත් පාඩම් කරගන්න ස්ථන් පුරවන ප්‍රශ්න වලට අපිට ඕන වෙනවා. රයිට් මොනවාද? අවශ්‍යතාවය තෘප්තිමත් කිරීම සඳහා වූ කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට හෝ ඇති පුද්ගල ආශාව උවමනා වේ. ඒතර අවශ්‍යතාවයක් තෘප්තිමත් කරන්න යම්කිසි භාණ්ඩයකට හෝ සේවාවකට පුද්ගලෙක් ආශා කරනවා නම් අපි ඒකට කියනවා උවමනා කියලා. හොඳයි. උවමනාවලත් බුවේ පුතේ ලක්ෂණ ටිකක් තියෙනවා අර අවශ්‍යතාවල වගේ. රයිට්. එහෙනම් අපි ලියාගමු පළවෙනි එක. මෙතන ලියාගමු පළවෙනි එක.
ද්විතීකයි. ද්විතීකයි. අන්න. ද්විතීකයි. ඇයි ද්විතීකයි කිව්වේ? දැන් මතකද ප්‍රාථමිකයි කිව්වේ? ප්‍රාථමිකයි කිව්වේ අවශ්‍යතා ප්‍රාථමිකයි කියන්නේ ජීවත් උප්පත්තියත් එක්කමනේ අවශ්‍යතාවය. හැබැයි ඉපදුනාට පස්සේ අවශ්‍යතා එනවා. අවශ්‍යතා නිසා තමයි ආවේ උවමනා. ඒතර අවශ්‍යතා හින්දායි උවමනා එන්නේ. දෙවනුවට උවමනා වෙන්නේ. අන්න ඒ නිසා තමයි ද්විතීකයි කියලා කිව්වේ. හරි. ඊළඟට දෙවෙනි කරුණ ලියා ගන්න. ජීවත් වීම සඳහා අනිවාර්ය නොවේ. ජීවත් වීම සඳහා අනිවාර්ය නොවේ. right. අවශ්‍යතා දරුවනේ ජීවත් වෙන්න අනිවාර්යයි. උවමනා අනිවාර්ය නැහැ. දැන් ආහාර අනිවාර්යෙන් ඕනනේ. ඒක අවශ්‍යතාවය. හැබැයි බත්ම ඕනද ජීවත් වෙන්න? පාම් ඕනද? ඉන්දියාප්පම ඕනද? බුරියානිම ඕනද? නෑනේ. මේ ඕනම එකක් අනුභව කරලා ජීවත් වෙන්න පුළුවන්. ආහාරයට අරන්. එහෙනම් උවමනා කියනවා අනිවාර්ය නැහැ. හරි? තුන්වෙනිවට ලියා ගන්න විවිධ වේ. විවිධ වේ. ඇයි විවිධයි කිව්වේ? දැන් අපි අවශ්‍යතා නම් පොදුයි. කාටත් පොදුයි. ආහාර මුළු ලෝකවාසී හැමෝටම තියෙනවා. ඇඳුම් හැමෝටම ඕනේ. නිවාස හැමෝටම ඕනේ. හැබැයි දැන් ආහාර හැමෝටම ඕනේ තමයි. හැබැයි හැමෝම පාන් කන්නේ. හැමෝම බත් කන්නේ. හැමෝම පිට්ටු රොටි කන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ආසියාවේ ජනතාව දාන්නෙමේ ආහාර තමයි මූලික ආහාරය. හාල්. එහෙමනේ. කඩල, කව්පිය වගේ ඒවා. හැබැයි යුරෝපීය ජනතාවගේ ප්‍රධාන ආහාරය මස් මාංශ. අන්න බලන්න වෙනස. ඒතකොට දැන් යුරෝපීය ජනතාවට ආහාර අවශ්‍යතාවය තියෙනවා. ආසියාවේ ජනතාවට ආහාර අවශ්‍යතාවය තියෙනවා. හැබැයි ඒක සපුර ගන්න ක්‍රමය වෙනස්. නේද? එතකොට අපි දාන්නෙමය ආහාරයක් තමයි ප්‍රධාන ආහාරය බත්. හැබැයි යුරෝපීය ජනතාව මස් මාංශ තමයි ප්‍රධාන ආහාරය. එතකොට මස් මාංශ කෑවත් බඩ පිරෙනවා, දාන්නෙමය දේවල් කෑවත් බඩ පිරෙන්නේ. එහෙනම් ආහාර අවශ්‍යතාවය අපි කාටත් පොදු වුණා. නමුත් ආහාර සපුර ගන්න ක්‍රමය රටින් රටට ක්‍රමයෙන් පුද්ගලයෙන්ගින් පුද්ගලයාට වෙනස්. විවිධයි. දැන් බලන්න ඔයාලා ගෙදරම ගන්නකෝ. ඔයාලා ගෙදර ඔයා කන්නේ එකක්, අම්මා කන්නේ සමහරට බිත්තර, තාත්තා කන්නේ මස් මාළු, සමහරු කෙනෙක් මස් මාළු කන්නේම නැතුව ඇති ගෙදර. බලන්න උදේ කැමර වේල ගන්න ගියාම විවිධයි. දවල්ට කන්න ගියාම විවිධයි. ඒ වගේ අන්න විවිධයි. උවමනා විවිධයි. හතරවෙනි අපි ලියාගමු. අසීමිත වන අතර පුළුල් වේ. 4. අසීමිත වන අතර පුළුල් වේ. අසීමිත වන අතර පුළුල් වේ. ඔව් අන්න බලන්න අපේ උවමනා අසීමිතයි. ආහාර වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇඳුම් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවානේ. හැම දෙම එකක් දෙකක් නෙමේ අති විශාල සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් අසීමිතයි කිව්වේ ඒකයි. හොඳයි. පස්වෙනි අපි ලියාගමු. නිර්මාණය කළ හැකිය. නිර්මාණය කළ හැකිය. ඔව්. අනිවාර්යයෙන්ම දුවේ පුතේ උවමනා කියනවා මේ ලෝකේ නිර්මාණය කරපුවා. නේ? බලන්න දැන් කලිසම ෂර්ට් එක බ්ලවුස් එක ස්වභාව ධර්මයෙන් ආපුවද? නැහැ. මිනිසා විසින් හදපුවා. නිවස මිනිසා විසින් හදපුවා. හැන් බේකන් චීස් නේද? ඊළඟට පාන් මේවා ස්වභාවිකව ආපුවද? නැහැ. නිර්මාණය කරපුවා. එහෙනම් උවමනා සියල්ල නිර්මාණය කළ හැකි. 6. මිනිසාගේ ජීවන තත්ත්වය උසස් කිරීමට උපකාරී වේ. 6 ලියා ගන්න. මිනිසාගේ ජීවන තත්ත්වය උසස් කිරීමට උපකාරී වේ. මිනිසාගේ ජීවන තත්ත්වය උසස් කිරීමට උපකාරී වේ. ඔව්. ඉතින් හොඳ ආහාර පාන, හොඳ ඇඳුම් පැළඳුම් අපි අඳිනකොට, අනුභව කරනකොට අපේ ජීවන මට්ටම මොකද වෙන්නේ? ඉහළට යනවා. නේ? right. අපි එහෙනම් ඊළඟට සාකච්ඡා කරමු අපි කොහොමද මේ අවශ්‍යතා උවමනා ඉෂ්ට කරගන්නේ කියලා. හොඳයි. පුද්ගලයෙකුට තම අවශ්‍යතා හා උවමනා ඉටු කරගත හැකි ආකාරය. මොන දරුවනේ අපිට මේ ආහාරයක් අපි උදාහරණයක් විදිහට ගමුකෝ දැන් ආහාරයට බත් එකක් ඕනේ කියලා.
අපිට පුළුවන් නේද බත් එකක් අපි ගෙදර හදන් කන්න. ඔන්න එකක්. අපි ඒකට කියනවා ස්වයං නිෂ්පාදනය. තව පුළුවන් නේද අපිට සල්ලි දීලා අරන් කන්න. අන්න එතකොට අපි සල්ලි දෙනවා ඒ වෙනුවට බත් එක ගන්නවා. අපි කියනවා ඒකට හුවමාරුවෙන්. තව පුළුවන් නේද අපිට කවුරු හරි අපි හිතවත් කෙනෙක්ගෙන් කියලා ඉල්ලන් කන්න. පරිත්‍යාග කළා. අනේ අපිට අද ගෙදර වියා ගන්න බැරුණා කන්න විදියක් නැහැ අපිට බත් එකක් දෙන්න පුළුවන්. හිතවත් දෙයකින් ඥාතියකින් ඉල්ලුවොත් නොදින්නවද? දෙනවනේ. නේ අන්න. එහෙමත් පුළුවන්. තව පුළුවන් නේද ඔය බත් විකුණන්න තියෙන තැනකින් හරි ගෙදරකින් හරි මුකුත් කියන්නේ නැතුව හොරෙන් ගිහිල්ලා අරගෙන කන්න. හොරකම් කරන්න. නැත්තම් බලින් අරගන්න. අන්න. ඒ තව ක්‍රමයක්. මේවත් අවශ්‍යතාව වුණා සපුරා ගන්න ක්‍රම. ඔන්නව තමයි ක්‍රම. නේ? එකක් අපිට නිෂ්පාදනය කරගෙන අනුභව කරන්න පුළුවන්. වෙන කෙනෙක්ට සල්ලි දීලා අරන් ගන්න පුළුවන්. නැත්තම් නිෂ්පාදනය කරපු කෙනෙක්ට කියලා ඉල්ලලා පරිත්‍යාග කරලා අනුභව කරන්න හෝ පරිභෝජනය කරන්න පුළුවන්. නැත්තම් හොරෙන් බලහත්කාරයෙන් අපිට මේක පරිභෝජනය කරන්න පුළුවන්. මේ තමයි අපේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරගන්න ආකාර වෙන්නේ. right. එහෙනම් අපි ලියාගමු පළවෙනි එක. එතන ලියාගන්න. හුවමාරු වෙන්න. පළවෙනි එක අපි කියන්නේ හුවමාරු වෙන්න. ඒ කියන්නේ මිලදී ගැනීමෙන් කියන එක. දෙක ස්වයං නිෂ්පාදනයෙන්. ස්වයං නිෂ්පාදනයෙන්. එතන ස්වයං නිෂ්පාදනය කියන්නේ තමා විසින් නිපදව ගන්නවා. ස්වයං නිෂ්පාදනය. තමා විසින්ම නිපදවා ගැනීමෙන්. තුන හිඟමනෙන්. අපි කියන හිඟා කනවා කියලා. අන්න හිඟමනෙන්. හතර බලහත්කාරයෙන්. හතර බලහත්කාරයෙන්. ඒ කියන්නේ උදුරා ගැනීමෙන් හෝ සොරකම් කිරීමෙන් අපිට අපේ වමනා සපුර ගන්න පුළුවන්. right. පැහැදිලි. ඊළඟට අපි බලමු අවශ්‍යතා හා වමනා අතර ඇති සම්බන්ධය. හරි. දැන් නම් ඔයගලන්ට කියන්න පුළුවන්. දැන් අවශ්‍යතාව කිව්වේ මොකද්ද? මූලික තෘප්තියක් ඉටු නොවීම පිළිබඳව ඇති හැඟීමක්. නැත්නම් මූලික කායික හා මානසික අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඇති පිළීමේ ස්වභාවය. එහෙමත් කියනවා. වමනා කිව්වේ මොනවද? අවශ්‍යතා ඉෂ්ට කරගන්න තියෙන ක්‍රම ටික. එතන අවශ්‍යතා තෘප්තිමත් කරන්න තියෙන ක්‍රම තමයි වමනා. එහෙමනම් අවශ්‍යතා නැත්තම් වමනත් නැහැ. එහෙනම් අවශ්‍යතා නිසා තමයි වමනා තියෙන්නේ. ඔන්න සම්බන්ධය. නේ? right. ඔන්න ලියාගමු එහෙනම් අපි මේ ස්ථානේ අවශ්‍යතා මත වමනා ඇතිවේ. අවශ්‍යතා මත වමනා ඇතිවේ. අවශ්‍යතාවයක් නොමැතිනම් වමනාවක්ද ඇති නොවේ. අවශ්‍යතාවයක් නොමැතිනම් වමනාවක්ද ඇති නොවේ. උදාහරණයක් අපි ලියමු. ඔතන උදාහරණ දාලා ලියන්න. උදාහරණ ලියන්න. බඩගින්න නැමැති අවශ්‍යතාවය පැවතියහොත් බඩගින්න නැමැති අවශ්‍යතාවය පැවතියහොත් බත් පාන් ඉන්දියාප්ප වැනි දෑ සඳහා බත් පාන් ඉන්දියාප්ප වැනි දෑ සඳහා උවමනාවක් ඇතිවේ. right. අපි යන් ඊළඟට දැන් සම්බන්ධය නෙලිවි. මේ අවශ්‍යතා හා උවමනා අතර වෙනස්කම් මොනවාද? වෙනස්කම්. දැන් අපි ඔය වෙනස්කම් කතා කරන්නේ අවශ්‍යතාවල ලක්ෂණයි උවමනාවල ලක්ෂණයි පාවිච්චි කරලා. right. හොඳයි. දැන් බලන්න අවශ්‍යතා ප්‍රාථමිකයි කිව්වනේ. ඇයි? උප්පත්තියත් එක්කනේ. එහෙනම් උවමනා ද්විතීකයි. මෙතන ලියනවා ද්විතීකයි කියලා. ඊළඟට දෙක අපි කතා කරා. අවශ්‍යතා ජීවත් වීමට අනිවාර්යයි. එහෙනම් අපි කිව්වා හොන දෙක ලියනවා උවමනා ජීවත් වීමට අනිවාර්ය නොවේ. උවමනා ජීවත් වීමට අනිවාර්ය නොවේ. 3 අවශ්‍යතා පොදුයි කියලා තියෙනවා. එහෙනම් අපි උවමනා වලට ලියනවා මෙතන විවිධයි. විවිධයි.
ආහාර හැමෝටම ඕන වුණාට ආහාර අවශ්‍යතාවය සපුර ගන්න ආකාර පුද්ගලයාගෙන් පුද්ගලයාට රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට විවිධයි. ඊළඟට 4 අවශ්‍යතා සීමිත හා පටුයි. එන උවමනා පැත්ත ලියනවා. මෙතන අසීමිතයි සංකීර්ණයි. උවමනා පැත්ත ලියනවා අසීමිතයි සංකීර්ණයි. ඒ කියන්නේ උවමනා අසීමිතයි උවමනා සංකීර්ණයි. නේ? ඊළඟට 5 අවශ්‍යතා නිර්මාණය කළ නොහැකිය. අවශ්‍යතා කාටවත් නිර්මාණය කරන්න බෑ. ඒක මිනිසා විසින් උප්පත්තියත් එක්ක මිනිස් සිතේ ඇතිවෙන දෙයක්. ඒකේ මිනිස්යාගේ සිතේ ඇති වෙන්න ඕන. හැබැයි උවමනා ඔන්න ලියන්න. ව්‍යාපාර විසින් නිර්මාණය කරයි. පස්වෙනුව ව්‍යාපාර විසින් නිර්මාණය කරයි. හරි. එහෙනම් ඔන්න අවශ්‍යතා සහ උවමනා අතර තියෙන වෙනස්කම්. right. එහෙනම් අපි හඳුනාගමු වර්තමානයේ අපිට ලෝකයේ දකින්න ලැබෙන අවශ්‍යතා ටික සහ ඒවට අදාළව උවමනා උදාහරණ ටික. උවමනා නම් උදාහරණ. එහෙනම් අපේ අවශ්‍යතා තමයි මේ තියෙන්නේ. හොඳයි. ඔය චුට්ටකට මේ වීඩියෝ එක නවත්තලා මේ හිස්තැන් ටික ඔයා විසින් සම්පූර්ණ කරලා ඉවර වෙලා බලන්න කිව්වේවා ටික හරිද කියලා. සුළු මොහොතකට මේක පෝස් කරන්න, ස්ටොප් කරන්න කරලා ඔයා මේ හිස්තැන් ටිකට අදාළව ලියන්න ඕනේවා ලියන්න. මෙතනම ලියන්න ඕනේවා ලියන්න. ලියලා ඒ කියන්නේ අවශ්‍යතා ටික නම් කරලා ඉවරලා බලන්න මේ මම දැන් කියන ඒවා ඔයා ලිව්වද කියලා. රයිට්. හොඳයි. ඒ පුංචි අභ්‍යාසයක් පාඩමේ යන ගමන්. හොඳයි. එහෙනම් පළවෙනි අවශ්‍යතාවය. හරි දැන් ඔයා පෝස් කරගන්න. කරලා ඉවර වෙලා මම මේ කියන දේ සවන් දෙන්න ඊට පස්සේ. රයිට්. දැන් බලන්න මුලින්ම තියෙන්නේ බත් මාළු පාන් ඉන්දියාප්ප පිට්ටු රස කැවිලි. එහෙනම් පළවෙනි එකේ ඉන්නේ මොකද්ද මෙතන? ආහාර අවශ්‍යතාවය. ඊළඟට දෙවෙනි එක තියෙන සාරි සාය කලිසම් මුදු මාල ටී-ෂර්ට්. එහෙනම් මෙතනට එන්න ඕනේ ඇඳුම් අවශ්‍යතාව. ඇඳුම් අවශ්‍යතාව. ඊළඟට තුන්වෙනුවට තියෙන්නේ මහල් නිවාස පැල්පත් බංගලා උළු සෙවිලි කළ නිවාස. ඒතර මෙතන එන්නේ නිවාස අවශ්‍යතාව. තුන්වෙනුව තියෙන නිවාස අවශ්‍යතාව. ඊළඟට ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, දේශීය, විදේශීය. ඒ කියන්නේ අධ්‍යාපන අවශ්‍යතාව. අධ්‍යාපන අවශ්‍යතාවය. ඔයා ලියලා තියෙනවා හරියද බලන්න නැත්නම් ලියා ගන්න. ඊළඟට පෞද්ගලික රෝහල්, රජයේ රෝහල්, විදේශීය රෝහල් මෙතන සෞඛ්‍ය අවශ්‍යතාව. සෞඛ්‍ය අවශ්‍යතාව. ඊළඟට බස් කාර් වෑන් ලොරි දුම්රිය නැව් ගුවන් යානා වගේ ප්‍රවාහන අවශ්‍යතාව කියන්නත් පුළුවන්. ගමනාගමන අවශ්‍යතාව කියලා කියන්නත් පුළුවන්. ප්‍රවාහන එහෙම නැත්නම් ගමනාගමන අවශ්‍යතාව. ඊළඟට රූපවාහිනිය, ගුවන්විදුලිය, දුරකථන, පුවත්පත්. ඒතර මෙතන sannivedana අවශ්‍යතාව නැත්නම් තොරතුරු දැන ගැනීම අවශ්‍යතාව කියන්නත් පුළුවන්. sannivedana අවශ්‍යතාව. ඊළඟට දෙමාපියන්ගේ, දරුවන්ගේ, භාර්යාවගේ, සැමියාගේ ආරක්ෂාව. මෙතනට ආදරය හා ආරක්ෂාව දෙකම ලියන්න පුළුවන්. ආදරය හා ආරක්ෂාව. ඊළඟට ආරක්ෂක සේවාවන්ගේ ආරක්ෂාව, රක්ෂණ ක්‍රම. ඒකට අපි ලියන්නේ ආරක්ෂක අවශ්‍යතාව විතරයි. ආදරය නෑ එතන. ආරක්ෂක අවශ්‍යතාව. ඊළඟට අවසාන වශයෙන් රූපවාහිනිය තුලින් චිත්‍රපටි නැරඹීම, නාට්‍ය, සර්කස්. ඕක අපි මෙතන ලියනවා සතුට හා වින්දනය. ඔන්න සතුට හා වින්දනය. විනෝද කිව්වත් හරි සතුට හා විනෝදය. මෙන්න එනම් පුද්ගලයන්ගේ අවශ්‍යතා ටික සහ ඒවට අදාළව උවමනා වලට උදාහරණ ටිකක් විතරයි. උවමනා නම් උදාහරණ, අවශ්‍යතා නම් ඔච්චරයි. right. එහෙනම් අපි ඊළඟට යනවා මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම සම්බන්ධයෙන් ඈත අතීතයේදී හා වර්තමානයේදී දැකිය හැකි ප්‍රධාන වෙනස්කම්. දැන් ඈත අතීතයේ මිනිස්සු අවශ්‍යතා සහ උවමනා සපුරාගත්තේ කොහොමද? මේ වර්තමානයේ මිනිස්සු අවශ්‍යතා උවමනා සපුරාගත්තේ කොහොමද? මේ තියෙන එක වෙනස්කම් ටික. බලන්න දැන් අතීතයේදී අපි ගත්තොත් භාණ්ඩ හුමාරු කර ගැනීමෙන් අවශ්‍යතා සපුරා ගත්තා.
ඒ කියන්නේ අපි හදන දේ වෙන කෙනෙකුට දුන්න වෙන කෙනෙක් හදපු දේ අපි ගත්තා. හැබැයි අද වර්තමානයේ මුදල් භාවිතා කරමින් තමයි අවශ්‍යතා සපුරා ගන්න. සල්ලි දීලා තමයි අපි හැමදේම කරගන්නේ. 2. ඍජු නිෂ්පාදනයේ මගින් අවශ්‍යතා සපුරා ගැනීම. ඍජු නිෂ්පාදනය කියන්නේ Tamanට ඕනේව තමන්ම හදා ගන්නවා. හැබැයි අද වක්‍ර නිෂ්පාදනය අපි විකුණන්න තමයි භාණ්ඩ හදන්නේ. වක්‍ර කියන්නේ විකිණීමට භාණ්ඩ හදනවා කියන එක. ඒතර වක්‍ර නිෂ්පාදනයේ මගින් තමයි අවශ්‍යතා සපුරා ගන්න. එතකොට 3 තරඟකාරීත්වයකින් තොරව භාණ්ඩ මිලදී ගැනීම. තරඟයක් නෑ එදා. රයිට් ඒ ගමක හිටියේ මොනවාරි එක භාණ්ඩ වර්ගයක් හදන්න එක පවුලයි. අද එක ගමක එකම භාණ්ඩය හදන විශාල පිරිසක් ඉන්න. ඉතින් ලොකු තරඟයක් තියෙනවා. තරඟකාරීත්වයෙන් යුතුව තමයි අද භාණ්ඩා සේවා මිලදී ගන්නෙ. 4 අවශ්‍යතා වුමනා සරලයි පටුයි. එදා අවශ්‍යතාත් සරලයි වුමනත් සරලයි. අද අවශ්‍යතාත් වැඩි වෙලා වුමනා විශාල ලෙස වැඩි වෙලා. ඒතර සංකීර්ණයි. අවශ්‍යතා වුමනා දෙකම එදාට වඩා අද සංකීර්ණ වෙලා. හොඳයි ආදරණීය දුවේ පුතේ. එහෙනම් අපි මේ පළවෙනි වීඩියෝ එක තුලින් ඔයගලන්ට ව්‍යාපාර අධ්‍යයනයේ හර සංකල්පවල අවශ්‍යතාත් වුමනාත් හඳුනාගත්තා. ඒ වගේම ව්‍යාපාරය යනු සංකල්පය හඳුනාගත්තා. එහෙනම් මේ ටික හොඳට පාඩම් කරලා මෙන්න මේ අභ්‍යාස ටිකත් කරලා ඊළඟ කොටසට සූදානම් වෙන්න. රයිට් මේ විදියට ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. හොඳයි ඊළඟට අපි ව්‍යාපාර අධ්‍යයනයේ අනිකුත් හර සංකල්ප ටික ඊළඟ වීඩියෝ හරහා සාකච්ඡා කරමු. එහෙනම් ඕගලන්ට සුබ දවසක්.